අයිබෝන් දෙපතේ සුබ දවසක් ඔබට. මම අද සුපුරුදු පරිදි ඔයාලට ආවා අපේ EBC රූපවාහිනී නාලිකාවත් එක්කලා අපගේ ගණිතය විශේෂ පාඩම් මාලාවක් අරගෙන. මම හිතනවා අද දවසේ අද මේ ආරම්භ කරන්න යන පාඩම මම මේ කරගෙන යන ගණිතයේ පාඩම් මාලාවේ සුවිශේෂී සම්දිස්ථානයක් වෙයි කියලා. මොකද අපි අද දවසේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ගණිතය තුළ තියෙන වැදගත්ම අතිශය වැදගත් පාඩම් මාලාව වන ජ්‍යාමිතිය කියන කොටස. ජ්‍යාමිතිය කිව්වහම ගොඩක් වෙලාවට අපේ දරුවන්ට ලොකු බයක් දැනෙනවා. ජ්‍යාමිතිය හරි අමාරුයි, ජ්‍යාමිතිය කරන්න හරි අමාරුයි, ජ්‍යාමිතිය අපිට තේරුම් ගන්න හරි අමාරුයි. මේක බොහොම අමාරු ප්‍රශ්න මෙතන තියෙන්නේ. මේ විෂය මාලාව වලට තියෙන්නේ. අන්න ඒ වගේ අදහස් අපේ දරුවෝ තුළ තියෙනවා. ඉතින් මම හිතනවා අපිත් එක්ක දිගින් දිගටම සම්බන්ධ වුණොත් විශේෂයෙන්ම මේ ජ්‍යාමිතිය පාඩම් මාලාවත් එක්ක අපිත් එක්ක ඔබ එකතු වෙලා ඉන්නවා නම් කවදාවත් ඊට පස්සේ ජ්‍යාමිතිය අමාරුයි කියන කතාව ඔබ කාටවත් කියන එකක් නැහැ. කවදාවත් ඔබෙන් ඒ වගේ කතාවක් අහන්නට ලැබෙන එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබට එකතු වෙන්න අපිත් එක්කලා අපේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන්ම අපි අද දවසේ පටන් ගන්න මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව ඔබට ඔබේ ජීවිතයේ විශේෂ සම්දිස්ථානයක් වෙයි සමහර විට. හොඳයි. ජ්‍යාමිතිය කිව්වහම අපි ගොඩක් වෙලාවට පුතේ අපොස සාමාන්‍ය පෙළ ජ්‍යාමිතිය. මේ දක්වා අපි කරගෙන ආව පාඩම් වල අපි සාමාන්‍යයෙන් 10 ශ්‍රේණිය පාඩම් මාලාව වෙනම කරගෙන ගියා. ඒ වගේම 11 ශ්‍රේණිය පාඩම් මාලාව වෙනම කරගෙන ගියා. 10 සහ 11 වෙන වෙනම අපි මේ වෙනකොට පාඩම් කිහිපයක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මම අද දවසේ ජ්‍යාමිතිය කියන කොටස පටන් ගන්නවා. මෙතනදී පුතේ අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ 10 සහ 11 කියලා වෙන් කරන්නේ නැතුව අපිට මේ 10 ශ්‍රේණිය වගේම 11 ශ්‍රේණිය දරුවන්ට මේ පාඩම් මාලාවත් එක්කලා සම්බන්ධ වන්නට පුළුවන්. 10 ශ්‍රේණිය පමණක් නොවේ. ඇත්තරම ඊට පහළ ශ්‍රේණි වල දරුවන්ට පවා 6 7 8 9 10 11 සියලුම ශ්‍රේණි වල දරුවන්ට අපේ මේ ජ්‍යාමිතිය පාඩම් මාලාවත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් එකට ඉඳගෙන. මොකද අපි මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව පටන් ගන්නේ සරලම තැන ඉඳලා. ජ්‍යාමිතියේ මූලාරම්භය සිට සාමාන්‍ය පෙළ දක්වා සීලම් විෂය කරුණු ටික අපි මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව යටතේ මේ ජ්‍යාමිතිය නැත්තම් පාඩම් මාලාව කියලා කියන්න පුළුවන්. මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව යටතේ අපි ඔබට ලබා දෙන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. එහෙමනම් මේ ජ්‍යාමිතිය කියන විෂය ධාරාව ගත්තාම නැත්තම් ජ්‍යාමිතිය කියන කොටස ගත්තාම මම මුලදී කිව්වා වගේ දරුවෝ තුළ තියෙන්නේ ගොඩක් වෙලාවට නෙගටිව් නැත්තම් ඍණාත්මක ආකල්පයක් ජ්‍යාමිතිය සම්බන්ධයෙන්. දක්ෂයොත් ඉන්නවා. අතිශය දක්ෂ වෙනවා ජ්‍යාමිතියට. ගොඩක් දරුවෝ සාමාන්‍ය පෙළ පේපර් එක අතර ගත්තාම පස්සපත්‍ර අතර ගත්තාම ජ්‍යාමිතිය කොටස් අතාරිනවා. ඒ වගේම සමහරක් දරුවෝ ඉන්නවා පළමුවෙන්ම තෝරගන්න ජ්‍යාමිතිය ප්‍රශ්න ටික. ඉතින් ඒක නිසා මේ ජ්‍යාමිතිය කියන්නේ ඒ තරම් අසීරු පාඩම් මාලාවක් නෙවෙයි. මම ඔබට මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව ගෙන එද්දී වැඩි කාලයක් ගන්නවා, වැඩි වාර ගණනක් ගන්නවා ජ්‍යාමිතිය ගැන හඳුන්වා දීමක් කරන්න. ඔබට මේ ජ්‍යාමිතිය විෂය පිළිබඳව එහෙම නැත්නම් අපි ජ්‍යාමිතිය කියන විෂය කොටස සම්බන්ධයෙන් ගණිතයේ එන විශේෂ හඳුන්වා දීමක් කරන්න මම වැඩි කාලයක් උදා ගන්නවා. මොකද මම විශ්වාස කරනවා අපි ජ්‍යාමිතිය කියන එක හොඳින් තේරුම් අරගෙන මේ විෂය මොකද්ද, මේ ජ්‍යාමිතියෙන් සිද්ධ වෙන්නේ මොකද්ද, ජ්‍යාමිතිය ආවේ කොහොමද මේ ලෝකෙට කියන එක අපි ඉගෙන ගත්තොත් ඇත්තටම බොහොම සුන්දර අත්දැකීම් ගණනාවක් අපිට විඳ ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙමනම් මම අද දවසේ ජ්‍යාමිතිය ගැන කෙටි හැඳින්වීමක් කරන්නම් ඔබට. ඇත්තටම ජ්‍යාමිතිය කියන එක කොහෙන්ද හැදුනේ? සාමාන්‍ය පොතේ අපි ගත්තොත් එහෙම ගණිතය කියන විෂය ඉතිහාසය ගත්තොත් එහෙම ගණිතඥයෝ වගේම ඉතිහාසඥයෝ සඳහන් කරනවා ගණිතය කියන විෂයට අවුරුදු 5000කට වඩා වැඩි ඉතිහාසයක් තියෙනවා කියලා. ඒත් එක්කම ගණිතය ආරම්භ වුණේ ජ්‍යාමිතියෙන් කියලා සමහර ඉතිහාසඥයෝ ගණිතඥයෝ සඳහන් කරනවා. මේ බැලුවහම මේ ජ්‍යාමිතිය කියලා කියන්නේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් මේ ජ්‍යාමිතිය කියන එක අපේ ආදි මානවයන් යොදාගත්තා. අද දක්වාම ජ්‍යාමිතිය යොදා ගන්නවා, ජ්‍යාමිතියෙන් වැඩ ගන්නවා. මොකද්ද මේ ජ්‍යාමිතිය කියලා කියන්නේ? ජ්‍යාමිතියට කලින් අපි බලුවත් එහෙම ගණිතය කියන එක
ගණිතය කියන එක අපි ගොඩක් ලාවට අපි මැත්ස් කියලා කියනවා. මැතමැටික්ස් කියලා කියනවා. මැතමැටික්ස් කියලා කියනවා. එතකොට මේක කෙටියෙන් කියනවා මැත්ස් කියලා. මම ඉංග්‍රීසි වචන සඳහන් කරේ. තවත් තැන්වල මෙන්න මෙහෙමත් මේක කෙටි කරලා තියෙනවා. මේ ඉස්ස අකුරු නැතුව මැත් කියලා විතරක්. මැත්. මැතමැටික්ස්, මැත්ස්, මැත්. මැතමැටික්ස් කියන එක පොදුවේ ගණිත විෂයට භාවිතා කරනවා. මැත්ස් කියන වචනේ ගොඩක් කලාවට භාවිතා කරන්නේ අපි වගේ රටවල්. ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ ආසියාතික රටවල් වගේම පොදු රාජ්‍ය මණ්ඩලයට අයිති සියලුම රටවල් මැතමැටික්ස් කියන එක කෙටි කරාම මෙන්න මේ මැත්ස් කියන වචනේ තමයි භාවිතා කරන්නේ. ඊළඟට අපි ගියොත් එහෙම ඇමරිකාව පැත්තට, විශේෂයෙන් උතුරු ඇමරිකාවේ. උතුරු ඇමරිකාවේ මැතමැටික්ස් කියන වචනේ භාවිතා කරනවා. ඊට අමතරව කෙටි වචනේ විදිහට භාවිතා කරන්නේ මැත්ස් නෙවෙයි, මැත් කියන එක. මේ මැතමැටික්ස් කියන එක අපිට එන්නේ ග්‍රීක භාෂාවෙන්. ග්‍රීක භාෂාවෙන් බිඳී ආපු වචනයක් විදිහට තමයි මේ මැතමැටික්ස් කියන එක අපි අරගෙන තියෙන්නේ. ග්‍රීක භාෂාව වචනයක් තියෙනවා මැත්මා කියලා. මම ඒක සිංහලෙන් ලියන්නම්. මැත්මා කියලා වචනයක් තියෙනවා. ඒ වගේම මැතමැටිකෝස් කියලා වචනයක් තියෙනවා. මැත්මා සහ මැතමැටිකෝස්. මැත්මා කියන එකේ සාමාන්‍යයෙන් ග්‍රීක තේරුම පුතේ මැත්මා කියන එකේ ඥානය කියන එක. ඥානය එහෙම නැත්නම් ඉගෙනීම කියන එකත් ගන්න පුළුවන්. ඉගෙනීම, ඥානය කියන වචනේ අන්නේ තේරුම තමයි මේ මැත්මා කියන එකෙන් සඳහන් වෙන්නේ. ඊළඟට මේ මැතමැටිකෝස් ගත්තොත් එහෙම මැතමැටිකෝස් කියන එකෙන් අදහස් කරන්නේ යමක් ඉගෙනීමට තියෙන කැමැත්තකින්. යමක් ඉගෙනීමට තියෙන කැමැත්ත. එතකොට මේ මැත්මා සහ මැතමැටිකෝස් කියන වචන දෙකෙන් බිඳිලා ඉවිල්ලා තමයි මැතමැටික්ස් කියන වචනේ ලෝකෙට එන්නේ. එහෙමනම් මැතමැටික්ස් කියන තුල ඒ වචනේ තුලම මැතමැටික්ස් කියන වචනේ තුලම ඉගෙනීම එහෙම නැත්නම් ඥානය කියන එක තියෙනවා. ඥානය කියන එක සඳහන් වෙනවා. අපි සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ගණිතය ඉගෙන ගැනීමේදී අපිට ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා ගණිතය කියලා කියන්නේ එක පැත්තකින් අපේ තාර්කික ඥානය, තර්කානුකූල ඥානය අවදි කරන විෂය කියලා. ඒ වගේම අපේ සිතීමේ ශක්තිය, චින්තනය අවදි කරන විෂය විදිහට අපි සැලකෙනවා ගණිතය. මේ මැතමැටික්ස් කියන වචනේ තේරුමම අදහස් වෙන්නේ ඒකයි. මම ඒකයි ඒක සඳහන් කරේ ඉස්සෙල්ලාම. ග්‍රීක භාෂාවෙන් බෙදලා ආපු වචනත් එක්කලා වචන දෙකක් එක්කලා මැතමැටික්ස් කියන වචනේ හැදෙනවා. එතකොට මැතමැටික්ස් කියන වචනේ ඇත්තරම තේරුම ගත්තොත් එහෙම ඥානය කියන එක එතන සඳහන් වෙනවා. ඒ වගේම අපි අහලා තියෙනවා ගණිතය හරහා අපේ සිතීමේ ශක්තිය, අපේ නුවණ වැඩි වැඩියෙන් අවදි වෙනවායි කියලා. එතනදී ඇත්තටම ගණිතේ කොතනින්ද මේක සිද්ධ වෙන්නේ? ගණිතයේ තියෙන අපි ගොඩක් කරුණු ඉගෙන ගන්න තියෙනවා සංඛ්‍යා, එතනින් ගියාම මිනු ආදි වශයෙන් අපි ගොඩක් දේවල් විශේෂ ක්ෂේත්‍රයේ ගොඩාක් තියෙනවා අපිට ගණිතය ඉගෙන ගන්න. එයින් ජ්‍යාමිතිය කියන්නේ එක්තරා කොටසක්. නමුත් මේ ජ්‍යාමිතිය කියන කොටසෙන් තමයි පුතේ ඇත්ත වශයෙන්ම අපි අර මුලින් සඳහන් කරපු අපේ සිතීමේ ශක්තිය, නැත්නම් චින්තන ශක්තිය, නිර්මාණශීලී හැකියාව, එහෙම නැත්නම් තර්කානුකූල ඥානය, නැත්නම් තාර්කික ඥානය අවදි වෙන්නේ අපේ ඇත්තටම වැඩිම කාර්යභාරය ඉෂ්ට කරන්නේ ගණිතය තුළ මෙන්න මේ ජ්‍යාමිතිය කියන කොටස මගින් තමයි. එහෙමනම් ගණිතය ඉගෙන ගන්න දරුවන්ට ජ්‍යාමිතිය කියලා කියන්නේ ඉතාම වැදගත් වෙන පාඩමක්. ගණිතය ඉගෙන ගන්න දරුවන්ට පමණක් නෙමෙයි ඇත්තටම ජීවිතේට ඉතාම වැදගත් පාඩමක් තමයි ගණිතය කියලා. මේ ගණිතයේ මේ එන ජ්‍යාමිතිය කියලා කියන්නේ. ගණිතය වැදගත් වෙනවා. ඒ වගේම ගණිතයේ වැදගත් වෙන යම්සේද ඒ හා සමානව මේ ගණිතයේ එන ජ්‍යාමිතිය කියන කොටස ඉතාම වැදගත් වෙනවා. ඉතින් ජ්‍යාමිතියේ වැදගත්කම ගැන තමයි අපි කතා කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි බැලුවොත් එහෙම ගණිතයේ ප්‍රශ්න පත්‍රය සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍රය අපේ දරුවෝ දන්නවා ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා කොටස් දෙකක්.
පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. පළවෙනි ප්‍රශ්න පත්‍රය. මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම මේක ලකුණු 100ක් හම්බ වෙනවා. මේකේ A කොටස තියෙනවා. A කොටසට 50යි. B කොටසට ලකුණු 50. ඒ විදිහට අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය දෙකේ ප්‍රශ්න පත්‍රයක් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක් ලැබෙනවා. එතකොට B කොටසේ තියෙන අනිවාර්ය ප්‍රශ්න 5ක්. A කොටසේ තියෙන අනිවාර්ය ප්‍රශ්න 25ක්. A කොටසේ තියෙන ප්‍රශ්න 25ම කෙටි ප්‍රශ්න. මේ කෙටි ප්‍රශ්න 25න් 8ක්ම ඉන්නේ මොනවයින්ද? ජ්‍යාමිතිය. මේ කෙටි ප්‍රශ්න 25න් 8ක්ම ලැබෙන්නේ ජ්‍යාමිතියෙන්. එහෙමනම් කෙටි ප්‍රශ්න පත්‍රයේ වැඩිම ප්‍රමාණයක් එන්නේ මොනවයින්ද? ජ්‍යාමිතිය කියන කොටසෙන්. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මේකේ B කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවා. රචනා ප්‍රශ්න 5ක්. බොහොම සරල ප්‍රශ්න ටිකක් තියෙන්නේ. හැබැයි මේ B කොටසේ ජ්‍යාමිතියෙන් කිසිම ගැටලුවක් එන්නේ නැහැ, ප්‍රශ්නයක් එන්නේ නැහැ. ජ්‍යාමිතිය වගේ වීජගණිතයත් B කොටසට එන්නේ නැහැ. පැහැදිලිද? එහෙමනම් ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ නැත්නම් පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් නැත්නම් ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසෙන් පැයදකේ ප්‍රශ්න පත්‍රයෙන් අපිට ගැටලු 8ක් එනවා ජ්‍යාමිතිය යටතේ. මේක ප්‍රශ්නයක ලකුණු දෙක ගානේ මේකට ලැබෙනවා අපිට ලකුණු කීයක්ද? ලකුණු 16ක් මේකට ලැබෙනවා. 100න් 16ක් ලැබෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයට. පැහැදිලිද? ඊළඟට අපි බලුවොත් එහෙනම් දෙවෙනි ප්‍රශ්න පත්‍රය. ගණිතය 2. ගණිතය 2 ප්‍රශ්න පත්‍රයට කාලය පැය 3ක් ලැබෙනවා ඔබට. මේ පැය 3ට අපි ගැටලු 10ක් විසඳන්න ඕනේ. ගැටලු 12ක් දෙනවා. මේ 12න් අපි 10ක් විසඳන්න ඕනේ. කොහොමද දෙන්නේ? A කොටසෙන් 6යි B කොටසෙන් 6යි මේකෙන් 5ක් තෝරගන්න ඕනේ. මෙතනින් B කොටසෙන් 5ක් තෝරගන්න ඕනේ. එතකොට මේ ජ්‍යාමිතිය ගැටලු වෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට. කීයක් එනවද? B කොටසේ පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ජ්‍යාමිතිය ගැටලු 3ක් තියෙනවා. මේකෙන් 3ක්ම ජ්‍යාමිතිය. ජ්‍යාමිතියෙන් 3යි. එතකොට අපිට ජ්‍යාමිතිය අතාරින්න පුළුවන්ද? මෙතන එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන්. B කොටස ගත්තොත් මේ එක ප්‍රශ්නයක් අතාරින්න පුළුවන් අපිට. ජ්‍යාමිතිය ගැටලු 3ක් එනවා නේද? එකක් අතාරියත් අපිට තව දෙකක් අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම නේද? එහෙමනම් ජ්‍යාමිතිය කියන එක අපිට ඉතාම වැදගත් වෙනවා. අපි ලකුණු බලුවොත් එහෙම. මේ එකකට ලකුණු 10 ගානේ ලකුණු 2ක් හම්බ වෙනවා. 100න් 30ක්. පොඩි ගානක්ද නේද? දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 100න් 30ක් කියලා කියන්නේ 100න් 30ක් ජ්‍යාමිතියෙන් එන්නේ. එතකොට අපි බලමු සමස්තය. සමස්තය ගත්තාම පළවෙනි කොටසෙන් 16යි දෙවෙනි කොටසෙන් 30යි. ඔක්කොම ලකුණු 46යි. මේ කියන්නේ 200න්. 246ක්. අපි මේක අවසානයේ ගත්තොත් එහෙම 100 ගණක් විදියට ප්‍රතිශතයක් විදියට අපිට 23ක් 123ක් ලැබෙනවා මොනවයින්ද? ජ්‍යාමිතියෙන් පමණක් අපිට අවසානයේදී ගණිතයේ ප්‍රශ්න පත්‍රයට 100න් 23ක් කරගන්න පුළුවන්. ඒ තරම් ගැටලු වෙනවා. එහෙමනම් අපිට මේ ජ්‍යාමිතිය කියන කොටස අතාරින්න පුළුවන්ද? සමහර දරුවෝ දැන්ටමත් තීරණය කළා තියෙනවා අපි ජ්‍යාමිතිය අතාරිනවා. අපිට ජ්‍යාමිතිය බෑ. ජ්‍යාමිතිය අතාරිනවා කියලා. එහෙම අතාරින්න පුළුවන්ද? ඇත්තටම දුවේ පුතේ අපි මේ වැඩසටහන් මාලාව කරගෙන යන්නේ. ABC රූපවාහිනියත් එක්ක එකතු වෙලා මේ වැඩසටහන් මාලාව කරගෙන යන්නේ. ඔබව අපේ අවසාන ඉලක්කයේ සාමාන්‍ය පෙළ විභාගයේනේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතයට ඔබව S සාමාර්ථයකින් අතර කරන්න නෙවෙයි.
ඒ කියන්නේ සාමාන්‍ය සාමාර්ථයක් තුල නතර කරන්න නෙවෙයි මේක කරන්න යනවා. ඒ වගේම ඔබව එයින් එහාට ගෙනහිල්ලා සී සාමාර්ථයක නැත්නම් සාමාන්‍ය සම්මාර්ථාමාර්ථයක නතර කරන්න බලාගෙනත් නෙවෙයි කරන්නේ. අපි අනිවාර්යයෙන්ම අපේ කණ්ඩායම කැපවෙලා ඉන්නේ ඔබව බී සාමාර්ථයක් හෝ ඒ සාමාර්ථයක් කරා අනිවාර්යයෙන්ම ඒ සාමාර්ථයක් කරා ඔබ රැගෙන යන්න. ඒ සඳහා ඔබ සූදානම් කරන්න. ඉතින් ඒකට තමයි අපි මේ විශේෂ ජ්‍යාමිතිය පාඨමාලාව ආරම්භ කරන්නේ. මම තවදුරටත් විස්තර කරන්නම් අපේ ගණිතයේ ප්‍රශ්න පත්‍රයේ. මේක බලුවම ඔබට තවත් තේරුම් ගන්න පුළුවන් ඔබටම මේ ජ්‍යාමිතිය අපිට කොච්චර වැදගත් වෙනවද කියලා. ගණිතයේ ප්‍රශ්න පත්‍රය ගත්තාම ලකුණු ගත්තාම සංඛ්‍යා කියලා කොටසක් තියෙනවා. සංඛ්‍යා. ඊළඟට මිනුම් කියන කොටසේ අර්ථය අපිට ගැටලු ලැබෙනවා. ඊළඟට වීජ ගණිතය. වීජ ගණිතය අර්ථය ගැටලු ලැබෙනවා. ඊළඟට ජ්‍යාමිතිය. අපි මේක ගන්න සූදානම් වෙන ජ්‍යාමිතිය අර්ථය ගැටලු ලැබෙනවා. ඊළඟට කුලක සම්භාවිතාව ඊළඟට සංඛ්‍යානය. මේ දෙක එකතු කරලා ගත්තොත් අපි කියනවා මේකට සමාජ ගණිතය කියලා. සංඛ්‍යා යටතේ අපේ ගණිත ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙනවා සේරම 100න් 22ක්. මිනුම් යටතේ අපිට ලකුණු ලැබෙනවා සේරම 15ක්. වීජ ගණිත යටතේ අපිට ලැබෙනවා ලකුණු 20ක්. ජ්‍යාමිතිය යටතේ ලකුණු 23යි. කුලක සම්බන්ධ යටතේ ලකුණු 10යි. මෙතන 10යි. මේ ඔක්කොම එකතු කරගත්තාම 100යි. දැන් බලන්න මේකද සංඛ්‍යා තියෙනවා, විවිධ ගණිතය තියෙනවා නේද? මිනුම් තියෙනවා, ජ්‍යාමිතිය තියෙනවා, කුලක සම්භාවිතාව තියෙනවා. මෙන්න මේ ටික දිහා බැලුවහම මොකද හිතෙන්නේ? ජ්‍යාමිතිය කොච්චර වැදගත්ද නේද? බලන්න. වැඩිම ලකුණු ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන මොනවද? මොන කොටසෙන්ද? ජ්‍යාමිතියට. එහෙමනම් අපොස සාමාන්‍ය පෙළ ගණිතයේ පස්ස පත්‍රේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන් විෂය කාණ්ඩය තමයි විෂය කොටස තමයි ජ්‍යාමිතිය. ඒ නිසා අපිට ජ්‍යාමිතිය කවදාවත් අතාරින්න බෑ. අපි අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය ඉගෙන ගන්න ඕනේ. ජ්‍යාමිතිය ඉගෙන ගැනීමේදී අපේ දරුවෝ ගොඩක් කලාවට දුර්වලකම් පෙන්වනවා. මේ දක්වා ඔබ ඉගෙනගෙන තියෙන විෂය කරුණුත් එක්කලා සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් අපේ ජ්‍යාමිතිය අමාරුයි කියලා. නමුත් පුතේ ජ්‍යාමිතිය අමාරු වෙන්නේ නැහැ. ජ්‍යාමිතිය හරිම සුන්දර පාඩමක්. ගණිතයේ හමු වෙන සුන්දරම මිහිරිම පාඩම වෙන්නේ ජ්‍යාමිතිය. ඇයි? ජ්‍යාමිතිය කියලා කියන්නේ අපේ පරිසරය. ජ්‍යාමිතිය අපි ගොඩක් වෙලාවට අපි තව විතරට කතා කරනවා. බොහෝ විෂය කාරණා අපි ඉගෙන ගන්නවා විශේෂයෙන් ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයයන් තමයි අපි ගොඩක් වෙලාවට ජ්‍යාමිතියදී භාවිතා කරන්නේ. ඉතින් මේ ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයයන් ආවේ කොහොමද? ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයයන් නිර්මාණය වුණේ කොහොමද කියන දේවල් අපි සාකච්ඡා කරන්නට ඕනේ. අපි ප්‍රමේය වලට යන්න කලින් ප්‍රත්‍යක්ෂ වලට යන්න කලින් විශේෂයෙන් මේ ප්‍රමේය කියන්නේ මොනවද? ප්‍රමේය ආවේ කොහෙන්ද? මේවා නිර්මාණය වුණේ කොහොමද කියන දේ අපිට ඉතාල වැදගත් වෙනවා. ඒ නිසා අපිට ජ්‍යාමිතිය ඉගෙන ගැනීමේදී ජ්‍යාමිතියේ ඉතිහාසය ගැන ටිකක් හොයලා බලනවා නම් අපිට වටිනවා. කෙලින්ම ගැටලුවට යන්න කලින් මේ අපි විෂයක් හදාරන්න කලින් ඒ විෂය ආශ්‍රිත කාරණා ගැන හොයලා බලනවා නම් විෂයක් ඕනේ නෑ ඕනම දෙයකදී. යමක් හදාරන්න කලින් මේකේ වැදගත්කම මොකක්ද? මේකේ ඉතිහාසය මොකක්ද? මේකේ මූලාරම්භය කොහෙද? කවුද මේකට දායක වුනේ? අන්න ඒ වගේ කාරණාත් අපි අධ්‍යයනය කරනවා නම් විශේෂයෙන්ම මේ විෂය ගොඩන ගන්න දායක වෙච්ච ගණිතඥයෝ ඉන්නවා. ඉතිහාසය පුරාවට. ඒ ගණිතඥයන්ගෙන් උනේ මොන වගේ සේවයක්ද? ඔවුන් සිද්ධ කරේ මොනවද? ඔවුන් මේව හඳුනාගත්තේ කොහොමද? අන්න ඒ දේවලුත් එක්කලා අපිට
ඒ දේවල් කැටි කරගෙන ගොනු කරගෙන අපිට මේ පාඩම් මාලාව ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් මම අද දවසේ බලාපොරොත්තු වුණේ ඔබට ජ්‍යාමිතිය කියන විෂය කොටස ගැන හඳුන්වා දීමක් කරන්න. අර්ධදැක්වීමකට යන්න කලින් මේ පුංචි හඳුන්වා දීමක් කරන්න. ඉතින් මම මුලින් සඳහන් කරා වගේ දුවේ පුතේ අපිට 10 ශ්‍රේණියට 11 ශ්‍රේණියට පොදුවේ යන පාඨමාලාවක් විදිහට අපිට මේ ජ්‍යාමිතිය පාඩම් මාලාව අරගන්න පුළුවන්. ඒ වගේම 10 ශ්‍රේණිය 11 ශ්‍රේණිය දරුවෝ පමණක් නෙවෙයි 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය 9 ශ්‍රේණිය 10 11 ආදී සියලුම දරුවන්ට අපගේ මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කිසිම ගැටලුවක් නැහැ. සම්බන්ධ වෙන්න පුළුවන්. එකට ඉඳගෙන නරඹන්න අධ්‍යයනය කරන්න පුළුවන් හැකිවන ආකාරයට තමයි අපි මේ ජ්‍යාමිතිය පාඨමාලාව සකස් කරලා තියෙන්නේ. මේ පාඩම් මාලාව කරගෙන යන්නේ. එවනම් දුවේ පුතේ අපි තවදුරටත් තවත් දවසක මේ වගේම ජ්‍යාමිතිය පිළිබඳ තවත් හඳුන්වා දීමේ පාඩමක් මම බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩමේදී ජ්‍යාමිතිය ඉතිහාසය ගැන කතා කරන්න. ජ්‍යාමිතිය පාඩම් වලට යන්න කලින් ජ්‍යාමිතිය ඉතිහාසය පිළිබඳව මම ඊළඟ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේ අපි ජ්‍යාමිතිය හඳුන්වා දීම මෙතනින් අවසන් කරනවා. සම්බන්ධ වෙලා ඉන්න දිගින් දිගටම EBC රූපකලනකවත් එක්කලා තව බොහෝ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් අපි අද දවසේ පාඩම මෙතනින් හමාර කරනවා. අයබෝවන්.